දරුවනි අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිය යටතේ ප්‍රමිති අංක 15 SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය කියන ප්‍රමිතිය. අපි මේ ප්‍රමිතියට අදාළ සියලුම න්‍යායාත්මක කරුණු පසුගිය ඒකකයේ තුලින් අධ්‍යයනය කළා. අද ඒකකයේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධයෙන් ගැටලු අභ්‍යාස විසඳීම. ගණ යන ප්‍රශ්න අංක 1 SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය ප්‍රමිතියට අනුව අයභාරය හඳුනා ගැනීමේ අවස්ථා දක්වන්න. ඔබ දන්නවා මේ ප්‍රමිතියේ ප්‍රධාන හරය වුණත් ඒකයි මේ ප්‍රමිතිය සඳහන් කරනවා අයභාරයක් හඳුනා ගැනීමේදී පියවරයන් 5ක් අවස්ථා 5ක් දෙනවා නේද? මේ අවස්ථා 5 තුළ නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මේ නිර්දේශයන්ට අනුව තමයි අයභාරය හඳුනා ගන්න ඕනේ. මොකක්ද මේ අවස්ථා 5? 1 ගනුදෙනුකරුවන් සමග ඇති වූ ගිවිසුම හඳුනා ගැනීම. ගනුදෙනුකරුවන් සමග ගිවිසුම හඳුනා ගැනීම. ගිවිසුමේ අන්තර්ගත කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. 3 ගනුදෙනුවේ මිල තීරණය වීම. 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර විභාජනය කිරීම. 5 කාර්ය සාධන බැඳීම් සම්පූර්ණ කළ පසු අයභාරය හඳුනා ගැනීම. මතකයි නේ ඔයාලට? හොඳයි අපි ලියමු එහෙනම් එකින් එකට 5 1 ගනුදෙනුකරු සමග ඇති වූ ගිවිසුම හඳුනා ගැනීම. 2 ගිවිසුමේ අන්තර්ගත කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. 3 මිල තීරණය වීම මිල හඳුනා ගැනීම. 4 ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර විභජනය කිරීමනේ. පහුගිය ඒකකයේ තුලින් මේ අවස්ථා පහ හොඳට විස්තර කරලා හඳුනා ගන්න තිබුණාට 5 කාර්ය සාධන බැඳීම් සම්පූර්ණ කළ පසු අයභාරය හඳුනා ගැනීම නේද? ඔය අවස්ථා 5 තමයි අයභාරය හඳුනා ගැනීමේ අවස්ථා 5 ලෙස ප්‍රමිතිය සඳහන් කර තිබෙන්නේ. කන්නේ මම ප්‍රශ්නාංක 2 සීමිත හිරුක සමාගම විසින් රුපියල් මිලියන 50ක පිරිවැයක් ඇති යන්ත්‍රයක් සීමිත සනුක සමාගම වෙත සැපයීමට 2021 දින ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ගිවිසුම පරිදි සීමිත හිරුක සමාගම වසර 3ක කාලයක් තුළදී යන්ත්‍රය නඩත්තු කිරීමේ සේවා සැපිය යුතු වේ. එම සේවාව ඕනෑම පාර්ශවයකට සැපයීමේදී සමාගම විසින් වසර 3ක් සඳහාම අය කරන මිල රුපියල් මිලියන 3කි. ඒ අනුව යන්ත්‍රය සහ පසුකාල නඩත්තු සේවා සහිතව ඊට දෙපාර්ශවය විසින් අත්සන් කරන ලද ගිවිසුමේ අගය රුපියල් මිලියන 53කි. 2021 දින යන්ත්‍රය ගැනුම්කරුට බාර දෙන ලදී. 2021 විතර එනෝනේ. ජනවාරි 3 වන දින යන්ත්‍රය ගැනුම්කරුට බාර දෙන ලදී. SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය කියන ප්‍රමිතියට අනුව මෙම ගිවිසුම ප්‍රකාරව අයභාරය හඳුනා ගැනීමේ පහත් සඳහන් පියවරයන් වෙන් කර පෙන්වන මේ තොරතුරු ආධාරයෙන් මේ පියවරයන් හඳුනා ගන්නට ඕනේ. 1 ගනුදෙනුකරු සමග ගිවිසුම හඳුනා ගැනීම. කියන්නේ මොකක්ද මෙතන? ගිවිසුම මොකක්ද? සීමිත හිරුක සමාගම විසින් රුපියල් මිලියන 50ක යන්ත්‍රයක්
හා වසර 3ක නඩත්තු සේවා සැපයීම සඳහා වන ගිවිසුම නේද? ඒතර මෙහෙම ලියමු අපි. රුපියල් මිලියන 50කනේ යන්ත්‍රයක් සැපයීම හා වසර 3ක නඩත්තු සේවා සැපයීම සම්බන්ධ ගිවිසුම. ඔක තමයි ගිවිසුමේ බොහොම සරල අදහස නේද? ගිවිසුමේ අන්තර්ගත කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම. මෙතන කාර්ය සාධන බැඳීම් දෙකක් තියෙනවා. එකක් තමයි මොකද්ද? රුපියල් මිලියන 50කට යන්ත්‍රයක් ලබා දීම. අනෙක රුපියල් මිලියන 3කට වසර 3ක නඩත්තු සේවා සැපයීම නේද? අපි කිමතන් රුපියල් මිලියන 50ක යන්ත්‍රයක් සැපයීම. ඔන්න එක කාර්ය සාධනයක්. දෙක වසර 3ක නඩත්තු සේවා සැපයීම නේ. ඒ තමයි දෙවෙනි කාර්ය සාධන. කාර්ය සාධන දෙකක් තියෙනවා මේ කිවිසුමේ නේද? තුන්වෙනි එක ගනුදෙනුවේ මිල තීරණය කිරීම. මිල කීයද? යන්ත්‍රයේ මිලියන 50යි කාඩ් නඩත්තු මිලියන 3ක්. කොහොම මිල මිලියන 53 නේ. මිලියන 53. හතර ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් වලට බෙදා වෙන් කිරීම. මේ මිලියන 53 ගන්නේ කාර්ය සාධන දෙකක් සඳහානේ. මෙහෙම යන්ත්‍රය විකිණීම මිලියන 50යි වසර 3ක නඩත්තු සේවා රුපියල් මිලියන 3යි නේද? ඔක්කොම එනම් 53යි නේද? 53 හැදෙන විදිහට නේද? ඔය සරල දෙයක් තියෙන කරන්නේ නේද? පස්වෙනි එක කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළ පසු ආදායම හඳුනා ගැනීම. මෙතින්දී යන්ත්‍රය විකිණීම කරන්නේ 2020 ජනවාරි 3 වෙනිදා ගාන කිව්වනේ විකුණන දිනේ නේද? 2021 ජනවාරි 3. එදා තමයි යන්ත්‍රය විකිණීමේ ආදායම හඳුනාගන්නේ. මොකද යන්ත්‍රය විකුණලා ඉවරයි එදා. යන්ත්‍රය අරන් ගියා. එදා විකුණුම ආදායම හඳුනා ගන්නවා. ඊට පස්සේ පළවෙනි වසර අවසානයේදී නඩත්තු සේවා ආදායම අවුරුදු 3කට බෙදෙනවා. ඒතර මිලියන 3 අවුරුදු 3 බෙදම එක අවුරුද්දට මිලියනයි. ඒක 2021 3 මේ 1231 අප 2022 1231 2023 1231 නේද? එමේ ආදායම හඳුනාගන්නේ. මෙහෙම එන්නේ 2020 1.3 යන්ත්‍ර විකුණුම අය භාරය ආදායම රුපියල් මිලියන 50යි 2020 1231 නඩත්තු සේවා ආදායම මිලියන 1යි නේ. අපව 2021 1231 නඩත්තු සේවා ආදායම රුපියල් මිලියන 1යි. අපව 2022 1231 නඩත්තු සේවා ආදායම රුපියල් මිලියන 1යි. ඔක්කොම රුපියල්
මිලියන 53මයි හඳුනගන්නේ. මුල්ම 2021 අවුරුද්දට තියෙනවා මිලියන 51ක්. 2021ට 50 මිලියන 1යි 2022ට මිලියන 1යි. පැහැදිලි නේද? ප්‍රමිතිය අනුව ආදායම හඳුනා ගන්න ඔය ආකාරයට නේද? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බලන්න ප්‍රශ්න අංක 3 2021 3.31 දිනෙන් අවසන් වර්ෂයේදී ඉසුරුගේ ආහාර සැපීමේ ව්‍යාපාරයේ පහත් සඳහන් ගනුදෙනු විය. ඉසුරු කෙනා ආහාර සැපීමේ ව්‍යාපාරයක් කරමින් යනවා. එයාගේ ව්‍යාපාරයේ වෙච්ච ගනුදෙනු මෙන්න මේවා. 2021-15 ආහාර සැපීමට බාරගත් අතර රුපියල් 10000ක මුදල් අත්තිකාරමක් ලැබෙනවා. අත්තිකාර මුදලක්. 2021-28 ඉහත ඇනවුම සඳහා ආහාර සැපයූ අතර රුපියල් 20000ක අත්තිකාර මුදලක් ලැබෙනවා. රුපියල් 20000ක මුදලක් ලැබෙනවා. 2021-22 මෙම ඇනවුම සඳහා ඉතිරි මුදල් රුපියල් 5000 ලැබෙනවා. ඔන්න සිද්ධිමාලාව ඉහත ඇනවුම සඳහා ආදායම හඳුනා ගැනීමට අදාළව ආදායම හඳුනා ගන්නා දිනය. ආදායම අයභාරය හඳුනා ගන්න දිනේ කවද? ආදායම ඇති වූ වාසිය සලකන්න ඕනේ කවදද? අත්තිකාර මුදල් ලැබුණු දවසද? ආහාර සැපීම කළ දවසද? ඉතිරි මුදල් ලැබුණු දවසද? ආහාර සැපීම කළ දවසනේ භාණ්ඩ පෛරූපයස්සනේ. ඒ දිනේ කවද? 2021 1යි 28. 2021 ජනවාරි 28. මෙන්න මෙදා තමයි ආදායම ඉපේ වාසිය සලකන දිනේ. එදා තමයි අපි විකුණුම් ආදායමසේ හඳුනාගන්නේ නේද? මේ දිනට හඳුනාගත යුතු මුල් ආදායම කීයද? මේ ගනුදෙනුවේ සම්පූර්ණ ආදායම ප්‍රතිෂ්ඨාව කීයද? 10000 කලින් ලැබුණා 20000ක් මෙදා ලැබෙනවා 5000ක් පසුව ලැබෙනවා. ඔක්කොම 20000යි 10000 30000 රුපියල් 35000යි. හරිනේ? වඩාත්ම උචිත ගිණුම් කරන සංකල්පද මේ தത്വයට දැන් මේක ප්‍රමිතියින් කියන්නේ මේ தത്വයට මේ විදිහටම මේ මිට බොහොම කිට්ටුවෙන් යන විදිහට සංකල්පයෙන් උත් අපිට කියන මොකක් සංකල්පය? උපලබ්ධ සංකල්පය නේද? උපලබ්ධ සංකල්පයේ මූලික හරය කියනවා මේ ප්‍රමිතිය තව වැඩික විස්තර කිව්වත් උපලබ්ධ සංකල්පයේ ප්‍රධාන හරය කියනවා නේද? ආදායම උපලබ්ධ උදිනේ හඳුනාගත යුත්තේ කවදාද කියන එක නේද? මේ தත්වෙමනේ කියන්නේ නේද? ඔව්. කන ප්‍රශ්නාංක 4 සීමිත සෞභාග්‍ය හෝල්ඩිං සමාගම සේවා සැපීම වෙනුවෙන් සීමිත පෙරේරා සමාගම වසර 4ක කාලයක් සඳහා වූ සේවා ගිවිසුමකට සීමිත පෙරේරා සමාගම සමග වසර 4ක කාලයක් සඳහා වූ සේවා ගිවිසුමකට 2024 එක දින එළඹිලා තියෙනවා. වසර 4ක කාල පරිච්ඡේදය සඳහා මූලික සේවා ගාස්තු රුපියල් 16 ලක්ෂයක් වූ අතර 2021 3.31 දිනෙන් අවසන් වර්ෂයේ තුරුදු රුපියල් 2,75,000ක පිරිවැයක් දරලා තිබෙනවා. 8,25,000ක පිරිවැයක් මීළඟ වසර 3 සඳහා දැරීමට නියමිතයි. ඔබ විසින් SLF RS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරයකින් ප්‍රමිතියට අනුව 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය තුලදී අයභාරය ලෙස හඳුනාගත යුතු ප්‍රමාණය පැහැදිලි කරන්න. දැන් මෙතන තමයි සීමිත සෞභාග්‍ය හෝල්ඩිං කියන සමාගම සේවා සපයන ආයතනයක් වන සීමිත පෙරේරා සමාගම සමග වසර 4ක සේවා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ගිවිසුම අත්සන් කළේ 2020 අප්‍රේල් මාසේ 1 වෙනිදා. කාලය වසර 4යි. සම්පූර්ණ ගාස්තුව 16 ලක්ෂයයි. 2021 3.31 ප්‍රථම ගිණුම් වර්ෂයේ අවසන් දිනේදා ඒ වෙනුවෙන් රුපියල් 2,75,000ක පිරිවැයක් දරලා තිනවා. සේවා ගාස්තු උපදින වියදමක් දරන්න එපා 2,75,000ක් දරලා තිනවා පිරිවැය. තව ඉදිරි වසර 3 සඳහා 8,25,000ක් දැරීමට නියමිතයි. ඒතර 8,25,000 තුනෙන් බෙදුවාම එකත් 2,75,000 එක අවුරුදු. ඒකෙම සමාන පිරිවැයක් යන්නේ. මේ අවුරුදු 4 තුල සමාන සේවා ආදායම උපයන දරන පිරිවැයත් සමානයි. එක අවුරුදු 2,75,000ක් එනවා. අපෙන් ආන 2021 3.31 දිනින් අවසන් වර්ෂය තුලදී අයභාරය ලෙස හඳුනාගත යුතු ප්‍රමාණය. අයභාරය කියන්නේ ලාභය නෙමෙයිනේ. අයභාරය සම්පූර්ණ ආදායමනේ. ආදායමෙන් වියදම අඩු කළාම තමයි ලාභය එන්නේ නේද? අයභාරය වශයෙන් හඳුනා ගන්න ඕනේ මේ 16 ලක්ෂය අවුරුදු 14කට ඒක සමානව බෙදනවා මේ දෙයින කාරණේ කියවෙනවා. වියදමුත් සමාන්තරව යන්නේ. ඒ නිසා ආදායමත් සමාන්තරව එන්නේ. අවුරුදු 4න් බෙදුවාම හරි නේද? ඒත් මෙහෙම උත්තරේ ගන්නේ වර්ෂ 4ක සේවා ආදායම රුපියල් 16 ලක්ෂයයි. එම නිසා
පළමු වර්ෂයේ සේවා ආදායම කීයද? 16 ලක්ෂය බෙදීම 4. ත්‍රිකීද රුපියල් ලක්ෂ 4යි. පළමු වර්ෂයේ නියමිත සේවා ආදායම රුපියල් ලක්ෂ 4යි. හොඳයි. ගන්න ඊළඟ ප්‍රශ්නාංකය බලන්න අංක 5 ප්‍රශ්නය SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය ප්‍රමිතියට අනුව ගනුදෙනුක මිල යන්නේ අදහස නිර්වචනය කරන්න. ඔබ දන්නවා SLS 15 අනුව අයභාරය හඳුනා ගැනීමේ අවස්ථා පහක් තියෙනවානේ. ඉන් එක අවස්ථාවක තියෙන තුන්වෙනි කාරණය වශයෙන් තියෙන ගනුදෙනුවේ මිල තීරණය වීමනේ. අනවා ගනුදෙනුවේ මිල කියන්නේ මොකක්ද කියලා. මොකක්ද? ආයතනයේ භාණ්ඩා සේවා හුවමාරු කිරීම වෙනුවෙන් ලැබීමට අපේක්ෂිත ප්‍රතිෂ්ඨාවේ අගය. නැතිනම් ආයතන විසින් ලබා දෙන කාර්ය සාධන බැඳීම ඉටු කිරීම වෙනුවෙන් ලැබීමට නියමිත අගය නේද? දැන් අපි එහෙම ලියමු. ආයතනය භාණ්ඩා සේවා හුවමාරු කිරීම වෙනුවෙන් ලැබීමට අපේක්ෂිත ප්‍රතිෂ්ඨාව වේ. තව ඉදින් කිව්වොත් එනම් කාර්ය සාධන බැඳීම් ඉටු කර දීම වෙනුවෙන් ලැබීමට නියමිත අගය. මේක තමයි අපි කියන්නේ ගනුදෙනුවේ මිල කියන්නේ ලැබෙන තියෙන වටිනාකම නේද? හොඳයි. අපි මේ පැහැදිලි කළා පහුගිය පාඩම් එකක තුලින් විස්තරාත්මකව. 6 වෙනි ප්‍රශ්නේ බලන්න. SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය ප්‍රමිතියට අනුව අයභාරය හඳුනා ගැනීමේදී පොදු අධිර 5කින් අධිර 5කින් යුත් ආකෘතියක් හඳුන්වා දී ඇත. එයින් පළමු පියවර දෙක නම් කරන්න. ඔබ දන්නවා පියවර 5ක් තියෙනවානේ. පළවෙනි පියවර දෙක මොකක්ද? ගනුදෙනුකරු සමග ඇති වූ ගිවිසුම හඳුනා ගැනීම. 2. ගිවිසුමේ සඳහන් කාර්ය සාධක බැඳීම් හඳුනා ගැනීම නේද? පළවෙනි පියවර දෙක. 1. ගනුදෙනුකරු සමග ඇති වූ ගිවිසුම හඳුනා ගැනීම. 2. ගිවිසුමේ අන්තර්ගත කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම නේද? අනිත් තුන තමයි මොකක්ද ලියන්න අවශ්‍ය නැහැ. ගනුදෙනුවේ මිල හඳුනා ගැනීම, මිල තීරණය කිරීම, මිල තීරණය වීම, ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර විභජනය කිරීම. 5. ගනුදෙනු කාර්ය සාධන බැඳීම් අවසන් වූ පසු සම්පූර්ණ කළ පසු තෘප්තිමත් කළ පසු අයභාරය හඳුනා ගැනීම නේද? හොඳයි. ගන්න ඊළඟ ප්‍රශ්නාංක 7. SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය ප්‍රමිතියට අනුව පහත ප්‍රකාශන සත්‍යද නැත්නම් අසත්‍යද යන සඳහන් කරන්න. ප්‍රකාශන කීපයක් තියෙනවා 4ක්. සත්‍යද අසත්‍යද කියලා කියන්නට ඕනේ. 1. ගනුදෙනුකරුවෙකු සමග ඇතිවන ගිවිසුමක කාර්ය සාධන බැඳීම් කිහිපයක් ඇතුළත් තිබිය හැක. කාර්ය සාධන කීපයක් තියෙන බැරිද? පුළුවන් නේ. සත්‍යයි. එකක් තියෙන පුළුවන් කර වැඩි සංඛ්‍යාවක් තියෙන පුළුවන් නේද? 2. ව්‍යාපාර ආයතනයක අයභාරය සහ අනෙකුත් සියලුම ආදායම් මෙම ප්‍රමිතියට අනුකූලව
පමණක් මූල ප්‍රකාශ වල හඳුනාගත යුතුය. සත්‍ය අසත්‍යද? අසත්‍යයි. ඇයි මේ ප්‍රමිතිය අපිට නිර්දේශ ඉදිරිපත් කරන්නේ භාණ්ඩ විකුණුම් හා සේවා සැපීම සම්බන්ධ ආදායම් සම්බන්ධයෙන් පමණයි නේද? නමුත් සියලුම ආදායම්, පොලි ආදායම්, පුරස්කාර ආදායම්, වෙනත් ආදායම් ඔක්කොටම මේ ප්‍රමිතිය අදාළ වන්නේ නැහැ. මේකේ විදිහට අයභාරය හා සියලුම ආදායම් සම්බන්ධයෙන් මේ ප්‍රමිතිය හඳුනා ගන්න ඕන නැහැ නේද? අසත්‍යයි. 3 ආයතනයක් විසින් ගිවිසුමක් සහ අයභාරය හඳුනාගත යුත්තේ එම ගිවිසුමේ එක් එක් කාර්ය සාධන බැඳීම් සපුරාලන විටදී පමණි. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කරායින් පස්සේ තමයි අයභාරය හඳුනාගත යුත්තේ කියලා කියන්නේ. හරිද වැරදිද? හරි. සත්‍යයි. 5 ආයතනයක් විසින් ගනුදෙනුකරුවෙකු වෙත පොරොන්දු වූ භාණ්ඩ හා සේවා හෝමාරු වෙනුවෙන් හිමිකම් ලැබීමට අපේක්ෂිත ප්‍රතිස්ථාය වටිනාකම ගනුදෙනුක මිල වේ. හරි නේද? අපි එකඟ වූ පොරොන්දු වූ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් වූ මිල තමයි මොකද්ද? ප්‍රතිස්ථාව වගේ තමයි මොකද්ද? ගනුදෙනුවේ මිල. කතන්දරේ හරිනේ සත්‍යයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නාංකයට ප්‍රශ්නාංක 8 SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය ප්‍රමිතියට අනුව ගිවිසුමක පවතින කාර්ය සාධන බැඳියාවන් යන හඳුන්වන්නේ. මොකද මේ කාර්ය සාධන බැඳියාවන් කියන්නේ? ආයතනය විසින් ගනුදෙනුකරුට භාණ්ඩ සේවා සැපීම වෙනුවෙන් ඇති වූ පොරොන්දුව තමයි මේ කාර්ය සාධන බැඳියාවන් කියන්නේ. ඒ පොරොන්දුව තුළ තියෙන පුළුවන් භාණ්ඩ විකිණීම, සේවා සැපීම, නඩත්තු අලෙවීම පස් සේවා සැපීම. ඒවා තමයි කාර්ය සාධන බැඳීම් කියලා කියන්නේ. මෙය ලිඛිතවත් ඇති වෙන්න පුළුවන්, වාචිකවත් ඇති වෙන්න පුළුවන්. උත්තරේ මෙහෙම ලියමු. ආයතනය විසින් ගනුදෙනුකරුට භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ඇති කරගත් පොරොන්දු මෙයින් අදහස් වේ. මේවා ලිඛිතව හෝ වාචිකව ඇති විය හැකිය. කාර්ය සාධන බැඳීම් ලිඛිතව ඇති වෙන්න පුළුවන්, වාචිකව ඇති වෙන්න පුළුවන්. මේ එකගතාවයන් නේද? පොරොන්දු වීම. හොඳයි. ගන්න ඊළඟ ප්‍රශ්නාංකය 9 SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයභාරය ප්‍රමිතියට අනුව ගනුදෙනුකරුවන් සමග ඇති කරගන්නා ගිවිසුම් වලින් ජනිත වන අයභාරය හඳුනාගත යුතු අවස්ථා වන්නේ ප්‍රමිතියට අනුව අයභාරය හඳුනා ගන්න පුළුවන් වන්නේ මෙහෙම මේ පහෙන් මොකක්ද කියලා අහනවා. 1 අත්පිට විකිණීමෙන් පසු ව්‍යාපාරිකයන්ට ලැබිය යුතු මුදල මගිනි. 2 ව්‍යාපාර ඒකකයක් පොරොන්දු භාණ්ඩ සේවා පැවරීම මගින් ගිවිසුමේ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළ විටදීය. 3 විකුණුම්කරුට ගැනුම්කරුගේ මුදල් ලැබෙන මොහොතේ සිටය. 4 විකිණීමෙන් පසු භාණ්ඩ රැගෙන ගොස් පරිභෝජනය කරන විටදීය. 5 භාණ්ඩ සේවා ගැනුම්කරු රැගෙන ගිය මොහොතේ සිටය. අයභාරය මේ ප්‍රමිතිය අනුව අයභාරය ඇති වූ වාසේ හඳුනා ගන්න ඕනේ කවදාද? අත්පිට විකිණීමෙන් පසු ව්‍යාපාරිකයට ලැබිය යුතු මුදලින්ද? නැහැ. ව්‍යාපාර ඒකකයේ පොරොන්දු භාණ්ඩ සේවා පැවරීම මගින් ගිවිසුමේ කාර්ය සාධන බැඳීම තෘප්තිමත් කළට ඒක සම්පූර්ණයෙන්ම හරිනේ. අයභාරය හඳුනා ගන්න කියන්නේ ගිවිසුමේ පරිදි එකඟ වෙච්ච කාර්ය සාධන බැඳීම් සම්පූර්ණ කිරීම පසු තෘප්තිමත් කළ පසු නේද? විකුණුම්කරුට ගැනුම්කරුගෙන් මුදල් ලැබෙන මොහොත සිට නෙමෙයි, විකිණීම පසු භාණ්ඩ රැගෙන ගිය මොහොත සිට නෙමෙයි, භාණ්ඩ සේවා ගැනුම්කරු රැගෙන ගිය මොහොත සිට නෙමෙයි. අයභාරය හඳුනා ගන්න ඕනි දාල කාර්ය සාධන බැඳීම සම්පූර්ණ කළ විටනේ. පිළිතුර අංක 2. හොඳයි. අපි අවසන් ප්‍රශ්නයට 10 බලන්න. ප්‍රශ්නාංක 10 ටිකක් දෙක ගණනක්, මේක සම්පූර්ණ ගණනක්. මේක සීමිත කූල් ටෙක් සමාගම වායු සමීකරණ යන්ත්‍ර ආනයනය කර විකිණීමේ නියුක්ත සමාගමකි.
මෙම සමාගම 2019 ජනවාරි 1 වන දින සංස්ථාපනය කළ අතර සමාගම මූල ප්‍රකාශ සකස් කරන්නේ මාර්තු 31 දිනෙන් අවසන් වසර සඳහාය. මොකද සමාගම ආරම්භ කළ 2019 ජනවාරි 1 වෙනිදා හැබැයි මාර්තු 31 තමයි ගිණුම් වර්ෂය අවසන් වන දිනය. 2019 මාර්තු මාසයේ සමාගම විසින් වායු සමීකරණ යන්ත්‍ර 20ක් ආනයනය කළ අතර එක් වායු සමීකරණ යන්ත්‍රයක පිරිවැය මිල රුපියල් 1,32,000ක් විය. යන්ත්‍ර 20ක් ගත්ත එකක පිරිවැය 1,32,000යි. සමාගම තම ගනුදෙනුකරුවන් සමග ඇති කරගනු ලබන ගිවිසුම් වල සඳහන් වන පරිදි වායු සමීකරණ යන්ත්‍රයක අලෙවි මිල රුපියල් 2,00,000කි. මේ සකස් වන ආකාරය පා සඳහන් පරිදි වේ. 2,00,000කට තමයි ගනුදෙනුකරුවන්ට විකුණන්නේ. ඒ 2,00,000 හැදෙන්නේ මෙහෙමයි. වායු සමීකරණයේ විකුණුම් මිල 1,62,000යි. ප්‍රවාහන හා සවිකිරීම පිරිවැය 21,000යි. සවිකිරීමේදී ලබා දෙන උපදේශන ගාස්තු රුපියල් 2,000යි. වර්ෂයක කාලයක් සඳහා සේවා කිරීමේ පිරිවැය 15,000යි. මේ තමයි කාර්ය සාධනය 2,00,000 හැදෙන ආකාරය නේද? ඊට පස්සේ බලන්න සීමිත කූල්ටෙක් සමාගම වායු සමීකරණ යන්ත්‍රවල යන්ත්‍ර 15ක් දේපල සංවර්ධන සමාගමකට විකිණීම සඳහා 2019 මාර්තු මාසයේදී ගිවිසුමකට එළඹෙනවා. එළඹී එම ඒකක වලින් 15ක් මාර්තු මාසය තුලදී සමාගම විසින් බාර දීලා තිබෙනවා. එයින් ඒකක 12ක් පමණක් සවි කිරීමේ කාර්යය සම්පූර්ණ කර තියෙනවා. 15ක් අලෙවි කළා 12ක් සවි කරලත් ඉවරයි. ගිවිසුම ආරම්භයේදීම කූල්ටෙක් සමාගම විසින් දේපල සංවර්ධන සමාගමෙන් අය විය යුතු මුළු මුදලම ලබාගෙන තිබෙනවා. කාලච්ඡේදය තුළදී දරන ලද පරිපාලන වැය රුපියල් 61,000කි. මෙතරතුරු ප්‍රතිනවා. ඊට පස්සේ කියනවා අවශ්‍ය වන්නේ එක මෙම ගනුදෙනු සීමිත කූල්ටෙක් සමාගමේ 2019 මාර්තු 31 දිනෙන් අවසන් මාස 3 සඳහා සටහන් කිරීමට අවශ්‍ය ජර්නල් සටහන. මාස 3ේ කාල පරිච්ඡේදය. දෙක ලෙජර් ගිණුම් මුදල් ගිණුම හැර මුදල් හැර ලෙජර් ගිණුම් 3 අයන්න 2019 මාර්තු 31 දිනෙන් අවසන් මාස 3 සඳහා ආදායම් ප්‍රකාශනය. මාස 3ක කාලයකට අයන්න 2019 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනයේ උද්දෘතයන්. පිළිතුරු තුනක් අපින් බලාපොරොත්තු වෙන ජර්නල් සටහන් ලෙජර් ගිණුම් මූල ප්‍රකාශ උද්දෘතයන් නේද? හරි මුලින්ම ජර්නල් එකක් ඔය රෝල් කරන්න ඕනේ මේ විදිහට දිනේ විස්තරය හරබර කියලා ටිකක් දිග ජර්නල් එකක් පෙළ 20ක විතර ජර්නල් එකක් රෝල් කරන්න ඕනේ අයන්න සඳහා. අයන්න වෙනුවෙන් ලෙජර් ගිණුම් විවෘත කරන්න ඕනේ. ලද අත්තිකාරම් ගිණුම ගැනුම් ගිණුම ඊට අමතරව අයබාර ගිණුම පරිපාලන වියදම් ගිණුම ලෙජර් ගිණුම් 4කුයි ලෙජර් ගිණුම වශයෙන් අයබාර ගිණුම් පරිපාලන වියදම් ගිණුම ඊට අමතරව තොග ගිණුමත් ඕන කරනවා. දැන් ජර්නල් එකේ ඊට පස්සේ ලෙජර් ගිණුම් 5යි ඊට පස්සේ මූල ප්‍රකාශ උද්දෘතයන් ආදායම් ප්‍රකාශන ඕන කරන මෙහෙම අපි ලියනවා සීමිත කූල්ටෙක් සමාගම 2019 මාර්තු 31 දිනෙන් අවසන් මාස 3 සඳහා ආදායම් ප්‍රකාශනයේ උද්දෘතය. හරිනේ? ආදායම් ප්‍රකාශනය සම්පූර්ණ කරන්න පුළුවන් මෙම ඊළඟට මූල තත්ත්ව ප්‍රකාශනයේ උද්දෘතය 2019 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශන උද්දෘතය මේක රුපියල් 1000 වලින් අපි හදමු. ප්‍රවාහට ලේසි. ඒ වගේම ලෙජර් ගිණුම් එහෙමයි. මූල තත්ත්ව ප්‍රකාශන ජංගවත්කම්, ඒ වගේම හිමිකම, ඒ වගේම ජංගම බැරකම්. හරි නේද? ලෙජර් ගිණුම් සියල්ල පොදු ජර්නල් එකේ අපි රුපියල් 1000 වලින් හදමු. ලෙජර් ගිණුම් 1000 වලින් අපි හදමු නේද? හොඳයි. එහෙනම් පටන් ගමු පළවෙනි ගණතුන. ඉස්ලාම් ජර්නල් එකේ වාර්තා කරලිමු අපි මේ ගණතුන ටික. දැන් 2019 මාර්තු මාසයේ සමාගම වායු සමීකරණ යන්ත්‍ර 20ක් මිලදී ගන්නවා 1,32,000 ගන්න නේද? දිනේ මාර්තු 31 නේද? මාර්තු මාස තුල තමයි ගන්න. වායු සමීකරණ යන්ත්‍ර 20ක් ගත්තා නම් මේ දැන් මේ ආයතනයේ වෙළඳ ස්වභාවය තමයි වායු සමීකරණ යන්ත්‍ර ආනයනය කරලා විකිණීම කරන එක. එහෙනම් මේ වායු සමීකරණ යන්ත්‍ර විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත නිසා මොකක්ද මේක? ගැනුම්. ගැනුම් ගිණුම හර වෙනවා මුදල් ගිණුම බැර වෙනවා නේද? මුදලින් ගෙවලා තියෙන්නේ. එහෙනම් මේක ගැනුම් ගිණුම හර වෙනවා කීයක්ද? 20 වැඩි කිරීම 132. අපි 10 වලින් හදන්නේ 20 වැඩි කිරීම 132. බලන්න මෙතනට එන්නේ 20 වැඩි කිරීම 132 2640 නේද ගාන 1000 වලින් මුදල් ගිණුම බැර 2640 සලක්ෂණ නොනි එකක් රුපියල් 1,32,000 ගින් වායු සමීකරණ යන්ත්‍ර 20ක් මිලට ගැනීම
එකක් රුපියල් 1,30,000 බැගින් වායු සමීකරණ යන්ත්‍ර 20ක් මිලදී ගැනීම. ඊළඟට කියනවා එම යන්ත්‍රයක විකුණුම් මිල රුපියල් 2,00,000යි. දැන් මේ 2,00,000 හැදෙන්නේ මේ විදිහට විකුණුම් මිල, ප්‍රවාහන වියදම්, සවිකිරීම උපදේශන ගාස්තු, සේවා ගාස්තු නේද? කුල්ටෙක් සමාගම මාර්තු යන්ත්‍ර වලින් 15ක් දේපල සවිකිරී සමාගමකට විකුණනවා. දේපල සංවර්ධන සමාගමකට විකුණනවා යන්ත්‍ර 15ක්. හැබැයි භාණ්ඩ බාර දීමේදී මුළු මුදලම එකවර ගන්නවා. හරි. එහෙනම් මුළු මුදලම ගත්තා නම් දැන් 15,000 එකක 15කට රුපියල් 2,00,000 ගාන ගන්නවා නේ. එහෙනම් 200 වැඩි කිරීම 15. 3,000ක් ගන්නවා. 1000 වලින්. නමුත් ලද මුළු මුදලම අය බාරේ නෙමෙයි. ඔකෙන් කොටසක් පමණ අය බාරේ නිසා මුළු මුදල ලැබුණ අවස්ථාවේදී අපි මුදල් ගිණුම හර කරලා ලත අත්‍යකාරම් කළ ගිණුමකට බැල කරමු. මුදල් ගිණුම හර වෙනවා 3,000ක් ලද අත්‍යකාරම් ගිණුම බැල. සලක්ෂලිනෝ එකක් රුපියල් 2,00,000 බැගින් ඒකක 15ක් සඳහා ලද මුදල. එකක් රුපියල් 2,00,000 බැගින් ඒකක 15ක් සඳහා ලද මුදල. හරි නේද? හොඳයි. ඊට පස්සේ කියනවා එයින් 12ක් පමණක් සවිකිරීමේ කාර්යය සම්පූර්ණ කරාලු. එතකොට දැන් මුළු මුදලම අපි අයභාරය වශයෙන් සලකගත්තේ නැහැ. මොකද ඒක අයභාරය වශයෙන් සලකන්න කොච්චරද? ඒකක දැන් 15ක් අලෙවි කළාට 15න් 12ක් නේ සවිකිරීම කළේ. එහෙනම් ඉතුරු තුන සවි කළ නැහැ. එහෙනම් මෙහෙමයි ගන්න වෙන්නේ. 15න් 12කට සවිකිරීම කළා කියන්නේ විකුණුම් මිලයි ප්‍රවාහන ගාස්තුවයි උපදේශන ගාස්තුවයි හම්බෙලා තියෙනවා. 12කට. 3කට හම්බෙලා තියෙන්නේ විකුණුම් මිල පමණයි. හරි නේද? මේ විදිහට මේ වාරික 3ම ගෙවලා තියෙනවා 12ක්. වාරික එකක් පමණක් ගෙවපුවා ඉන්න 3ක්. හරිනේ 15. 15න් 12ක් සවි කරලත් ඉවරයි. ඒ කියන්නේ මේ 1,60,000යි 21,000යි ඒ සම්පූර්ණ මුදල හම්බෙලා තියෙනවා නේද? හරි. අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් ඔය ඒකක 15ෙම 1,60,000 මුදල ලැබුණානේ. 15න් බාර දුන්නානේ. ඒ නිසා 15න් බාර දුන්න නිසා 1,60,000ක අය බාර නිසා හඳුනා ගන්න පුළුවන්. මේ ප්‍රමිතිය අනුව අය බාරය හඳුනා ගැනීම ප්‍රමිතිය අනුව භාණ්ඩ බාර දුන්නා නම් අය බාරය ලැබිලා තියෙන්නේ. එහෙනම් ඒකක 15ටම අය බාරය හම්බ වෙන්නට ඕනි රුපියල් 1,60,000 ගන්න. අපි අය බාරයෙන් හඳුනාගන්නේ 2,00,000 ගන්න නෙමෙයි 1,60,000ක 162 ගානේ 15ක් තමයි අය බාර කියලා අපි හඳුනාගන්නේ නේද? 1,60,000 වැඩි කිරීම 15 කීයද ගන්න වෙන්නේ? 1,60,000 වැඩි කිරීම 15 නේ 162 වැඩි කිරීම 15 2430ක්. අපි 2430ක් මාරු කරමු ලද අත්තිකාරම් ගිණුමෙන් අය බාර ගිණුමට. ලද අත්තිකාරම් ගිණුම හර 2430යි අය බාර ගිණුම බැර අය බාර ගිණුම බැර එනවා 2430ක්. උට එකක් රුපියල් 1,60,000 බැගින් ඒකක 30ක ඒකක 15ක අය බාරය ඒකකයක් රුපියල් 1,60,000 බැගින් ඒකක 15ක අය බාරය. ඊළඟ එයින් 15 වෙනි ඒකක 12ක් සවි කරලත් ඉවරයි. සවි කිරීමේ ආදායම කියෙදෙන්නේ 21,000 23,000 නම් 23,000 ගානේ 23 වැඩි කිරීම 12ක් තව අය බාරයක් තියෙනවා. 2,02 1,60,000ක ඒකක 15ටම අය බාරය උපලබ්ධ වෙලා ඉවරයි. තව 12කට 23,000 ගානේ අය බාරය උපලබ්ධ වෙලා ඉවරයි නේද? 23,000 වැඩි කිරීම 23 ඒ කියන්නේ දැන් 13 නැත්නම් 23 වැඩි කිරීම 12. එතකොට 23 වැඩි කිරීම 12 නේද? 23 වැඩි කිරීම 12 276ක් තවත් අය බාරය හඳුනා ගන්න පුළුවන්. 276ක් කියන අපි මාරු කරමු කලින් ලද අත්තිකාරම් ගිණුමෙන් අය බාරය ගිණුමට. ලද අත්තිකාරම් ගිණුම හර 276යි අය බාරය ගිණුම බැර වෙනවා 276ක්. ඒකකයකට
රුපියල් 23000 බැගින් ඒකක 12ක අයභාරය හඳුනා ගැනීම. ඒකක 12ක අයභාරය හඳුනා ගැනීම. හරි නේද? හොඳයි. ඊළඟට බලන්නට ඕනේ දැන් එක තමයි මේ තියෙන්නේ ඒක 12ක හරිය. ඒතොර පරිපාලන වියදම් දාලා තියෙන 61000ක්. පරිපාලන වියදම් මුදල් ගිණුම බැල පරිපාලන වියදම් ගිණුම හරනේ. පරිපාලන වියදම් ගිණුම හර 61000ක් කියන 61යි මුදල් ගිණුම බැල වෙන 61ක්. සංලක්ෂණය යන්න ඕනි. පරිපාලන වියදම් මුදලින් ගෙවීම. හොඳයි. ඊළඟට තව එකම එක දෙයක් වාර්තා කරන්න තියෙනවා. මොකද්ද? අවසන් තොගය. අපි ඒකක 20ක් ආනයනය කළා. අපි 15ක් පමණයි වික්කේ. තව 5ක් අපි ළඟ තියෙනවා. අපි ඒකකවල පිරිවැය කීයද? 132 වැඩි කිරීම 5. 132 වැඩි කිරීම 5. නේද? එකක 132යිනේ. ඒකක 5ක් අපි ළඟ ඉතිරි නේද? ඒතර බලන්න ඒක තමයි අපි අවසන් තොගය වශයෙන් අපි ගන්නට ඕනේ. 132 5ක්. 132 වැඩි කිරීම 5. හරිද? පැහැදිලි නේද ළමයි? ඒත් දැන් බලන්න ගණන කියන විදිහට 15ක් මාර්තු මාසවලට බාර දුන්නා. එයින් එක 12ක් පමණ සවිකිරීමේ කාර්ය සම්පූර්ණ කර ඇත. ඒතර ගිවිසුම ආරම්භයේදී කෝටෙක් සමාගම දේපල සංගම සමග මුළු මුදලම ලබා ගත්තා. කාලච්චිත තුරු දරලද පරිපාලන වැය 61000ක් තියෙනවා. හරි. ඒතර දැන් අපි ඒකක 20ක් සම්පූර්ණයෙන්ම අපි ආනයනය කළා. ඒකක 15ක් සම්පූර්ණයෙන්ම බාර දුන්නා. තව ඒකක 5ක් අපි ළඟ ඉතිරි. අපි එකක් ආනයනය කළේ රුපියල් 1,30,000 ගන්න නේද? හරි. එහෙනම් අපි ඉතිරි තොගය ගන්නට ඕනේ. ඉතිරි තොගය 132 එකක්. එකක 5යි. එතකොට වටිනාකම වෙන්නේ 660ක් නේද? දැන් අපිට ඊළඟට වාර්තා කරන්න තියෙන්නේ ඉතිරි තොගය. දැන් අපි ඒකක 20ක් ආනයනය කළා. 15ක් විකිණීම කළා බාර දුන්නා. තව 5ක් තියෙනවා. අපි ඉතිරි තොගය කියන්නේ පිරිවැයෙන් එකක් ආනයනය කළ රුපියල් කීයද? 1,32,000 නේ. පිරිවැයෙන් 132යි. 132 වැඩි කිරීම 5 නේද? එතකොට 660ක්. 660ක් වෙනවා ඉතිරි තොගයේ පිරිවැය. අපි එක වාර්තා කරමු මෙන්න මේ විදිහට. ඉතින් මාර්තු 31 අවසන් තොග ගිණුම හර 660ක් 660 කියන්නේ අපිට වැටෙන්නේ 660යි. ඊළඟට වෙළඳ ගිණුම බැර නිදහස් වලින් නා 660යි. සංලක්ෂණය යන්නට ඕනේ මේ විදිහට ඒකකයක් රුපියල් 1,32,000 බැගින් ඉතිරි ඒකක 5ක පිරිවැය. එතන අවසන් තොගය ගිණුම් තැබීම කෙටියෙන් කිව්වොත් ඒකකයක් රුපියල් 1,32,000 බැගින් ඉතිරි ඒකක 5ක පිරිවැය නේද? ඉතරේ 6,60,000යි අපි 10 වලින් කිව්වොත් එහෙම 660යි. හරි. ඔන්න අපි ගණතුරු ටික ජර්නල් සටහන් තැබීම කළා. දැන් අපි මේ ගණතුරු එකින් එක ලෙජර් එකට පිටපත් කිරීම කරන්නට ඕනේ. අපි ලෙජර් එකට පිටපත් කරමු. ලෙජර් ගිණුම් අපි විවෘත කරලා තියෙන නේද? මුදල් ගිණුම අවශ්‍ය නැහැ කියලා කිව්වා. මුලින්ම ගැනුම් 2640යි මුදල් ගිණුම හර මුදල් ගිණුම බැර ගැනුම් ගිණුම හරනේ 2640ක්. අපි දැන් මේක රුපියල් 1000 වලින් හදන්න රුපියල් 1000 කඩු ලියමු. ගැනුම් ගිණුම හර 2640ක් මුදල් කියලා මුදල් ගිණුම බැර නේ 2640. ඊළඟට ලද අත්‍යකාරම් මුදල් 3000යි මුලින්ම 3000 මුදල් ගිණුම හර ලද අත්‍යකාරම් ගිණුම බැර. ලද අත්‍යකාරම් ගිණුම බැරනවා මුදල් කියලා 3000. ඊට පස්සේ මේ අත්‍යකාරයෙන් කොටස් වශයෙන් අපි හඳුනා ගන්න අයභාරය මුල්ම අයභාරය එකක 15ක අයභාරය 162 වැඩි කිරීම 15 2430යි. ලද අත්‍යකාරම් ගිණුම හර 2430 ලද අත්‍යකාරම් ගිණුම හර අයභාරය කියලා අයභාරයේ ගිණුම බැර වෙනවා. අයභාරයේ ගිණුම බැර වෙනවා. ලද අත්‍යකාරම් 2430.
ඊළඟට ඉතිරි අත්තිකාරම තව 276ක් හඳුනා ගන්නවා. ඒක ලද අත්තිකාරම් ගිණුම හර අයභාරය ගිණුම බැර වෙනවා. 276ක් අයභාරය කියලා. 276ක් මුදල් හර අයභාරය ගිණුම බැර වෙනවා. ලද අත්තිකාරම් 276ක් නේ. ඊට පස්සේ පරිපාලන වියදම් 61ක් ගෙවන මුදල් ගිණුම බැර පරිපාලන වියදම් ගිණුම හර. පරිපාලන වියදම් ගිණුම හර 61ක් මුදල් කියලා මුදල් ගිණුම බැර කියලා හිතා ගන්න. ඊළඟට අවසාන එක තමයි අවසන් තොගය. අවසන් තොගය අපි හඳුනාගත්තා කීයද? 660ක්. අවසන් තොග ගිණුම හර වෙළඳ ගිණුම බැරනේ. අවසන් තොග ගිණුම හර කියන්නේ එක තොග ගිණුම හර වෙනවා 660ක්. වෙළඳ ගිණුම කියලා. මෙතන හර වෙළඳ ගිණුම බැර වෙනුවට කිරිම දාගම ආදායම් ප්‍රකාශනයේට අවසන් තොගය කියලා. 660ක් නේද? හරි. අච්චරයි ගනුදෙනු තිබුණේ. අපි ලෙජරට පිටපත් කිරීම කළා. ඊට පස්සේ තියෙන මේ ගිණුම් තුලනය කිරීම හෝ පියවීම කරලා මූල්‍ය ප්‍රකාශ වලට මාරු කරන්න. ලද අත්තිකාරම් ගිණුම බලන්න මේක වෙනසක් ආවොත් ඒක සංඝ වගකීමක් වශයෙන් යා යුතුයි. 3000 බැර 3000 කළා මෙන්න වෙනස 6 අතර 10 එකක් ඉතුරුයි. 10 11යි 10යි 42ක් 2යි 6 8යි 1යි 10යි 294ක් වෙනවා කලින් ලද අත්තිකාරම නේද? ලද අත්තිකාරම් ගිණුම ශේෂයක් වෙනවා 294ක්. මේ තමයි කලින් ලද අත්තිකාරම. මේ අවුරුදු ලැබිලා තියෙන මුදල් වලින් මේ අවුරුද්දේ ආදායමක් වශයෙන් හඳුනාගත නොහැකි ප්‍රමාණය. කලින් ලද අත්තිකාරම් 294ක් තියෙනවා. මේක මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් අපි පෙන්වුම් කරනවා. කලින් ලද අත්තිකාරම් කියලා. මේ අවුරුද්දේ ආදායමක් වශයෙන් හඳුනා ගන්න බෑ. 294යි 1000 වලින් නේද? ඊළඟට ගැනුම් ගිණුම මාරු කරනවා ආදායම් ප්‍රකාශනයේට වෙළඳ ගිණුමට නේද? එතන බැර 2640 එතන බැර ආදායම් ප්‍රකාශනය කියලා එතන බැර ආදායම් ප්‍රකාශනය අපි හර කරමු. කුරුම් පෙරවැරතේ ගැනුම් ආරම්භ තුක නැහැනේ ගැනුම් කීද ගණන 2640යි නේද? 2640 මෙහෙන් දාම එක 2640 මේ 660ත් එහා පැත්තෙන් දාමු 2640 නේ. හේතුව දලලාභය ගන්න පාසු වෙන්න වෙනුම් 2640 අවසන් තුල 660යි නේද? හරි. ඊළඟට තියෙන ගිණුම මොකද්ද බලන්න? අයභාරයේ ගිණුම මේක ආදායම් ප්‍රකාශනයට මාරු කරන්නට ඕනේ. 6යි 10ක් අතරේ 2706යි 2706යි කියන ආදායම් ප්‍රකාශනයට අයභාරයේ කියලා උඩින්ම 2706යි නේ අයභාරය. ඊළඟට තියෙන ගිණුම පරිපාලන වියදම් මේකත් ආදායම් ප්‍රකාශනයට මාරු කරන්නට ඕනේ 61 ආදායම් ප්‍රකාශන මෙතන බැර ආදායම් ප්‍රකාශන දාන වියදමක් වශයෙන් පරිපාලන වියදම් 61ක්. අවසාන එක තමයි අවසන් තොග ගිණුම තුලනය කරලා ගන්නට ඕනේ පාලට ගෙන 660යි
ඉල්ලගෙන විශේෂ 660යි. මේක මූලදත්ත ප්‍රකාශනයේ ජංගවත්කමක් සෙපෙනවා අපි තොගය 660. හරි නේද? ඊළඟට දැන් අපි බලමු ආදායම් ප්‍රකාශනයෙන් අපි හොයාගමු ඊළඟට ලාභය. අයභාර 2706 විකුණු පිරිවැය බලන කිදි මේකෙන් මේ කඩු කරාම හරියන්නේ. 0.14 ග්‍රෑම් 8යි. අය 15 ග්‍රෑම් 9යි. කයි 1980යි නේද? ඔව්. 1980යි විකුණු පිරිවැය නේද? විකුණු අයභාර 2706යි. එහෙනම් දල ලාභය තියෙනවා කීයද? 6යි. 10න් 8ක් ග්‍රෑම් 2යි. 10න් 9 ග්‍රෑම් 7යි. 726ක් නේ. පරිපාලන වියදම් තියෙන 61ක් ඒක අඩු කළාම සුද්ධ ලාභය එනවා. 9 ග්‍රෑම් 5යි. 3 ග්‍රෑම් 6යි. 665ක් නේද? මේ තමයි සුද්ධ ලාභය. කාලච්ඡේද සුද්ධ ලාභය. සුද්ධ ලාභය අපිට දැනට පෙන්නන්න තියෙන කොහෙද මූලදත්ත ප්‍රකාශන හිමිකම යටතේ සුද්ධ ලාභය වෙන්නන්න පුළුවන් අපිට. කිදි ලක්කම 665යි. ඔය ආකාරයට තමයි ඔය අභ්‍යාසයට පිළිතුරු අදාළ වෙන්නේ. අපි ඊළඟ අභ්‍යාසයේ ඊළඟ එකකින් සාකච්ඡා කරමු.